අපි ලඝු ගණක පාඩමේ දෙවෙනි කොටසට එන්න යන්නේ. මම ආයෙ ගත්ත පළවෙනි කොටස පොඩ්ඩක් මතක් කරන්න. ලඝු ගණක පළවෙනි කොටසදී අපි දර්ශක ගැන පොඩි පුනරීක්ෂණයක් කරා. මොකද දර්ශක පාඩම ලඝු ගණක පාඩමට ඕන නිසා. දැන් ඕගොල්ලෝ දන්නවා දර්ශක අංකණය තමයි ලඝු ගණක අංකණයෙන් ලියන්නේ. ඒ නිසා තමයි දැන් දර්ශක පාඩම මුලදී මතක් කරේ කියලා දැන් ඕගොල්ලෝ දන්නවා. නේ? කලින් නම් මේ පාඩම මුලදී කරනකොට ඕගොල්ලෝ බලන්නේ නැති දර්ශක මොකටද ලඝු ගණක වලට කියලා දැන් දන්නවා. ලඝු ගණක වල සුළු කිරීම කරනකොටත් අපි දර්ශක අසුරු කරගෙන තමයි සුළු කිරීම කරන්නේ. ඒතකොට දර්ශක ලඝු ගණක වලට අත්‍යවශ්‍යයි. මොකද ලඝු ගණක අංකණය තමයි අපි දර්ශක අංකණයක් ලෙස ලියලා පෙන්නන්නේ. නේද? ඒ නිසා ලඝු ගණකයි දර්ශකයි කියන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතා තියෙන පාඩම් දෙකක්. ඒකට අපි දර්ශක අංකණය ගැන මෙන්න මේ කොටසදී අපි ඉගෙන ගත්ත මේ අභ්‍යාස ටික කරා. ඒ කරලා අපි ගියා ලඝු ගණක ගැන ඉගෙන ගන්න. ලඝු ගණක ගැන ඉගෙන ගත්ත මෙන්න මේ විදිහට ගිහිල්ලා කොහොමද ලඝු ගණකවල ලඝු ගණක කියන්නේ මොනවද? කවුද සොයාගත්තේ? කවුද දිනු කරලා ඉදිරිපත් කරේ? නේද? අන්න ඒව ගැන අපි කතා කරා. ඊළඟට අපි දර්ශක ආකාරය හා ලඝු ගණක ආකාරය ගැන කතා කරා. එතෙන්දී අපි කතා කරා දර්ශකයක් ලඝු ගණක අංකණයෙන් ලියනකොට දර්ශකය තමයි ලඝු ගණකයේ බවට පත් වෙන්නේ. දීලා තියෙන පාදයට දීලා තියෙන සංඛ්‍යාව. එතකොට අපි ඒ අනුව ඉගෙන ගත්ත දර්ශක ආකාරය ලඝු ගණක ආකාරයෙන් ලියන්නත් ලඝු ගණක ආකාරයක් නැවත දර්ශක ආකාරයෙන් ලියන්නත් මෙන්න මේ කොටසදී මම ඉගෙනුවා. ඉගෙන ගත්තා අපි හැමෝම. හරි? මේ ටික මතක් කරේ ඒකයි. හරි? මොකද මතක් කරලා යන්න ඉපයි. මෙන්න මේ ටික අපි ගන්න. ඒ වගේම අපි මේ විදිහට පාදයයි සංඛ්‍යාවයි දීලා තියෙනකොට ලඝු ගණකයක අගය සොයා ගන්නත් ඉගෙන ගත්තා. ලඝු ගණක ආශ්‍රිත මෙන්න මේ වගේ සමීකරණ විසඳන්නත් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන ඉවරලා මෙන්න මේ වගේ අභ්‍යාස කරා. නේ? මේක ලඝු ගණක අංකණයෙන් ලියන හැටි, ළඟට දර්ශක ආකාරයෙන් නැවත ලියන හැටි, දර්ශක ආකාරය ලඝු ගණක ආකාරයෙන් ලියන හැටි. මේ ඔක්කොම අපි කරලා තියෙන්නේ. මේ සාමාන්‍ය සරල ලඝු ගණක සමීකරණයක් දර්ශක ආකාරය භාවිතා කරලා විසඳන හැටි ඉගෙන ගත්තා. ඊළඟට අපි ලඝු ගණක පාඩමේ අතිශයින්ම වැදගත්ම කොටස. මුළු ලඝු ගණක පාඩම රඳා පවතින්නේ මෙයා මත. ලඝු ගණක නීති. ලඝු ගණක නීති දෙකක් ගැන අපි ඉගෙන ගත්තා. නේද? ඒකට ඒවා දැන් විස්තර කරන්න ඕනේ නැහැ. දන්නෝ ඒවා දැන් ගණන් හදලත් ඉවරයි නීති භාවිතා කරලා. ඒකට අපි ඉගෙන ගත්ත ලඝු ගණක නීති දෙක කිසියම් පාදයකට ගුණිතේ ලඝු ගණකය එම පාදයටම එම සංඛ්‍යාවල ලඝු ගණකවල ඓක්‍යයට සමාන වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. දැන් මේක මේ නීතිය දෙපැත්තටම යොදාගෙන නේද? ඓක්‍ය ගුණිතයක් ලෙසත් ගුණිතය ඓක්‍යයක් ලෙසත් යොදාගෙන අපි ගණන් හදන්න පවා දැන් දන්නවා ලඝු ගණක නීතිය භාවිතා කරලා. ඊළඟට අපි දෙවනි ලඝු ගණක නීතිය. කිසියම් පාදයකට සංඛ්‍යා දෙකක භාජිතයේ ලඝු ගණකය එම පාදයටම වැදගත්ම දේ තමයි ලඝු ගණක නීතිය එකම පාදයෙන් ප්‍රකාශ වෙන්නේ. එම පාදයටම එම සංඛ්‍යාවල ලඝු ගණකවල අන්තරයට සමානයි කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේ නීතියත් දෙපැත්තටම භාවිතා කරලා අපි ගණන් හදන විදිය ඉගෙන ගත්තා. නේද? නොයෙකුත්. ඊළඟට අපි ඉගෙන ගත්ත වැදගත්ම දේ තමයි ලඝු ගණක පාඩමේ තියෙන අතිශයින් වැදගත්ම දෙයක් තමයි පාදයයි සංඛ්‍යාවයි දීලා තියෙනකොට ලඝු ගණකයේ සෙවීම. ඒකට මම වෙනම වීඩියෝ එකක් කරලා ඔයගලන්ට කියලා දුන්නා. පාදයක් සංඛ්‍යාවක් දීලා තියෙනකොට ලඝු ගණකයේ සොයන්නේ කොහොමද? එතකොට මෙන්න මේ විවිධාකාර සුළු කිරීම අපි ලඝු ගණක නීතිය භාවිතා කරලත් ලඝු ගණක නීතිය භාවිතා නොකරත් හැදුවා. මොකද එකම පාදයෙන් දීලා නැති වුනහම අපිට ලඝු ගණක නීතියෙන් සුළු කරන්න බෑ. ඒකට ඒවා අගයන් සොයලා තමයි සුළු කරන්න ඕනේ. හරි? එකම පාදයෙන් දීලා තිබුණොත් මෙන්න මේ වගේ ඒවා ලඝු ගණක නීතිය භාවිතා කරලා සුළු කරන්න පුළුවන්. ඒකට මේ වෙනකොට අපි ලඝු ගණක වල අගය සොයීම් ගණන් හදලා තියෙනවා. ලඝු ගණක සහිත සමීකරණ විසඳීම් කරලා තියෙනවා. ඒකට ලඝු ගණක සහිත සමීකරණයක් විසඳනකොට ඉස්සලම වම් පැත්තයි තනි ලඝු ගණක බවට පත් කරගන්න ඕනි කියලා ඉගෙනගෙන තියෙනවා. ඒකට මෙන්න මේ අභ්‍යාස අපි ඔක්කොම කරේ අන්න ඒ ආකාරයට. හරි? එතකොට අන්න එහෙම කරලා මේ සුළු කිරීම ඔක්කොම කරේ ලඝු ගණක නීති භාවිතා කළා. මෙන්න ලඝු ගණක පාඩමේ සාරාංශය මේ දීලා තියෙන්නේ මේ අංකන ක්‍රම මෙන්න ප්‍රධාන ලඝු ගණක නීති දෙක. ලඝු ගණක නීති තුනක් තියෙනවා ඔක්කොම. තුන්වෙනි ලඝු ගණක නීතිය ඔයගොල්ලන්ට 11 කියලා දෙනවා. අර බලයක් සහිත ප්‍රකාශනයක් ලඝු ආකාරයෙන් ලියන විදිය. මේ තමයි ප්‍රධානම ලඝු ගණක නීතිය. මේ 1 හා 2 කියන නීති දෙක තමයි මේ තියෙන්නේ. මේ දෙකෙන් තමයි අපි බහුතරයක් සුළු කිරීම කරන්නේ. ඊට මෙන්න මේ මිශ්‍ර අභ්‍යාස තියෙන ගණනොත් අපි ලඝු ගණක සුළු කිරීම වලින් හැදුවා නේද? ඊළඟට මේ විශේෂම දේ තමයි මේ එක ගැන අපි කතා කරා. මෙතන තියෙන එක ගැන නේ. දැන් මේක ලඝු ගණක නීති වලින් සුළු කරනකොට මේ ලඝු ගණකයක අගය තියෙනවා. ඒකට මෙයත් ලඝු ගණකයක් විතර ලියා ගන්න විදිය අපි ඉගෙන ගත්තා. නැවත. දැන් මෙතන 10 පාදයෙන් තියෙන නිසා මෙතන එක කියන්නේ ලඝු 10 පාදයට 10 කියලා අපි ඉගෙන ගත්තේ තියෙන පාද. මෙතන දෙකේ පාදේ හිටියනම් ලඝු දෙකේ පාදයට දෙක තමයි එක කියන්නේ. ඒකට මේ අගය දීලා තියෙනකොට අගය වෙනුවට නැවත ලඝු ගණකය ආදේශ කරගන්න පවා අපි කතා කරා. ඔන්න ඔය විදිහට මම මේ මතක් කරේ පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගත්ත විෂය කොටස්. මොකද සිංහල මිනිස්සුන්ට
නිතරම මතක් කරලා ඕනි යන්න හරියට අමතක වෙනවා. හරියට අමතක වෙනවා මේ දවල් කාපු එක මේ රාට අමතක වෙන જાතිය මිනිස්සු ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ ඊටත් එහා අමතක වෙන කට්ටියනේ. ඔන්න ඒ නිසා තමයි මම මේ කරපුවා ගැන කතා කරේ. ඔන්න ඒ ටික ඉවර කරලා දැන් මෙතන මේ ගණන් හදනකොට ලඝු ගණක නීතිය භාවිතා වෙච්ච විදිය ඔයගොල්ලන්ට කතා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම 11 වසරේ ඉගෙන ගත්ත පොතේ ගණන් කීපයක් දැන් මේ මොහොතක කලින් ඕගොල්ලෝ හදලා ඉවර කරා. ඔන්න ඒ ඔක්කොම ඉවර කරලා දැන් ඕගොල්ලෝ එනවා මෙන්න පාඩම ලඝු ගණක දෙක කොටසට. ලඝු ගණක දෙක කොටසට එනවා. ඔර මේකේ කියලා තියෙනවා මෙම පාඩම ඉගෙනීමෙන් ඔබට ලඝු ගණක වගුව භාවිතයෙන් එකට වැඩි සංඛ්‍යා ගුණ කිරීම සහ බෙදීම ඇතුළත් ප්‍රකාශන සුළු කරන්න පුළුවන්. එකට වැඩි. මේක එකට අඩු අවස්ථාව කරනවා අපි 11 එකට වැඩි සංඛ්‍යා ගුණ කිරීම හා බෙදීම කරන්න පුළුවන් කවුරු භාවිතා කරලාද? ලඝු ගණක වගුව භාවිතා කරලා. ඊළඟට ගණක යන්ත්‍ර භාවිතා කළා. කියන්නේ කැල්කියුලේටර්ස් පාවිච්චි කළා මෙන්න මේ යතුරු හඳුනා ගැනීමටත් ඒ ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ලැබෙනවා. කියන්නේ කැල්කියුලේටර් වලින් ගණන් හදන විදිය පවා කියලා දෙන්න. හොඳයි කලින් වීඩියෝ එකේ අවසානදී ඔයගලන්ට කතා වුණා මෙන්න මෙතනදී මෙම පාඩම ඉගෙනීමෙන් ඔබට ලඝු ගණක වගුව භාවිතයෙන් එකට වැඩි සංඛ්‍යා ගුණ කිරීම හා බෙදීම් ඇතුළත් ප්‍රකාශන සුළු කිරීම. එකට වැඩි සංඛ්‍යා. කවුරු භාවිතා කළාද? ලඝු ගණක වගුව භාවිතා කළා. ඒ කියන්නේ එකට වැඩි සංඛ්‍යා කියන්නේ 25 වැඩි කිරීම 35 ඔන්න වගේ එකක් වුණා. නේ? එකට වැඩි සංඛ්‍යා. 2යි 3 2 වැඩි කිරීම 3 වුණා. නේ? එකට වැඩි සංඛ්‍යානේ. ගුණ කිරීම සහ බෙදීම් ඇතුළත් ප්‍රකාශන සුළු කරන්න පුළුවන් කවුද? ලඝු ගණක වගුව භාවිතා කරලා. අන්න. එහෙනම් අපි ඉගෙන ගන්න යන්නේ මේ පාඩමේදී ලඝු ගණක වගුව භාවිතා කළා කොහොමද එකට වඩා වැඩි සංඛ්‍යා ගුණ කිරීම සහ බෙදීම් කරන්න කියලා. එකට අඩු සංඛ්‍යා ගුණ කිරීම බෙදීම් කරන්නේ 11 පන්තියේදී. හරිනේ? එහෙනම් 10 පන්තියේදී අපි ඉගෙන ගන්න එකට වැඩි සංඛ්‍යා ගැන. ලඝු ගණක වගුව. එහෙනම් අපේ මාතෘකාව වෙන්නේ ලඝු ගණක වගුව. කවුද මේ ලඝු ගණක වගුව? දකින්න ආස ඇතිනේ. දැකලත් ඇති සමහරලාට මේ තියෙන්නේ. මෙන්න තියෙනවා ලඝු ගණක වගුව. මේ තියෙන්නේ. ඔයගොල්ලන්ගේ දෙවෙනි කොටසේ අච්චු පොතේ පිටිපස්සේ මෙන්න මේ වගුව තියෙනවා. මේ කඩේ ගන්නක් තියෙනවා සල්ලි වලට. මේ තියෙන්නේ. ඕන්න ඔය කියන ලඝු ගණක වගුව තමයි මේ තියෙන්නේ. හෙන්රි බ්‍රිග්ස් කියන ස්කොට්ලන්ත ජාතික ගණිතඥයා විසින් සොයාගත්ත ලඝු ගණක වගුව. 10 පාදයට ලඝු ගණක මේකේ තියෙන්නේ. දැන් මෙතනදී දැන් මේ පාඩමේදී අපි 2 පාද 3 පාද 5 පාද ගැන කතා කරන්නේ නැහැ. මේ පාඩමේදී අපි ලඝු ගණක වගුවේදී කතා කරන්නේ 10 පාදයේ ලඝු ගණක. අනේ 10 පාදයේ ලඝු ගණක අපි ගණිතයේ හඳුන්වනවා සාමාන්‍ය ලඝු ගණක කියලා. සාමාන්‍ය ලඝු ගණක. දැන් මේ පාඩමේදී අපි වෙන පාද ගැන කතා කරන්නේ නැහැ. තනිකරම කතා කරන්නේ 10 පාද ගැන විතරයි. එතකොට මේ වගුවේ දක්වලා තියෙන්නේ මේ වගුවේ ඇත්තටම දක්වලා තියෙන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක ලඝු ගණක. මේ ඇත්තටම තියෙන්නේ ඔයගොල්ලන්ට මේක දැක්කාම නිකන් මඤ්ඤම් වගේ තියෙයි නේද? හිතා ගන්න බෑ මේ මොනවද කියලා නේ. ඉලක්කම් ගොඩක් තියෙනවා නේද? මේක මේ උඩක් තියෙනවා යටක් තියෙනවා. මේ බලන්නකො මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. මේ පැත්ත විතරක් නෙවෙයි අනිත් පැත්තකුත් තියෙනවා මේ. නේද? මෙන්න මෙයා භාවිතා කළා තමයි අපි සංඛ්‍යා ගුණ කිරීම බෙදීම් කරන්නේ. මේක හරියට කැල්කියුලේටරයක් වගේ. කැල්කියුලේටරේ කරන කාර්යය තමයි මේ කරන්නේ. සාමාන්‍ය කැල්කියුලේටරවත් හදන්න බැරි ගණන් මෙන්න මේ වගුවට හදන්න පුළුවන්. මෙන්න මේ වගුව භාවිතා කළා අතිශය සංකීර්ණ සුළු කිරීම කරන්න පුළුවන් අපිට. ඒ නිසා බොහොම විශිෂ්ට සොයා ගැනීමක් තමයි හෙන්රි බ්‍රිග්ස් කියන ගණිතඥයා කරලා තියෙන්නේ. දැන් ඉතින් වර්තමානයේදී මේ ගණක යන්ත්‍ර භාවිතයත් එක්ක ගණනය කිරීම කරන්න පරිගණක සහ ගණක යන්ත්‍ර අපි යොදා ගන්නවා. නමුත් අතීතයේ මෙන්න මේ ලඝු ගණක ආශ්‍රිතව තමයි නොයෙකුත් සුළු කිරීම කරලා තියෙන්නේ. කියන්නේ අතිශය සංකීර්ණ සුළු කිරීම පවා මේ ලඝු ගණක ආශ්‍රිතව තමයි කරලා තියෙන්නේ. මොකද ගණක යන්ත්‍ර ඩිවෙලොප් වෙලා නැතිබුණු කාලේ. හරි. මෙන්න මේ ලඝු ගණක වගුව ගැන තමයි අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. මොකද මෙයා ගැන දන්නේ නැතුව අපිට මොනවත් කරන්න බෑනේ. දැන් ඕගොල්ලන්ට මේක පෙන්නන කොටත් පේනවා මොකක්ද මඤ්ඤම් වගේ මේක නේද? මිලෝදයක් තේරෙන්නේ නැහැ මොනවද මේකේ තියෙන්නේ කියලා නේද? එහෙනම් මෙන්න මෙයා ගැන ඉගෙන ගන්න ඕනේ. එහෙනම් පළවෙනි කාරණේ තමයි දැන් අපි මේ පාඩමේදී ලඝු ගණක වගුව ගැන කතා කරනකොට තනිකරම ලඝු ගණක ගැන කතා කරන්නේ 10 පාදයේ ගැන විතරයි. 10 පාදයේ සංඛ්‍යා ගැන විතරයි කතා කරන්නේ. දැන් 2 පාදයේ 3 පාදයේ 7 පාද ඒ කිසිම පාදයක් ගැන කතා කරන්නේ නැහැ. ලඝු ගණක වගුවේ තියෙන්නේ
10 පාදයට ඉදිරිපත් කරපු සංඛ්‍යාවල් ලඝු ගණක. හරිනේ. නිසා 10 පාදයට ලඝු ගණක අපි ගණිතය හඳුන්වන්නේ සාමාන්‍ය ලඝු ගණක කියලා. ඒකට මෙතනින් එහාට පාද ගැන කතා කරන්නේ නැහැ විටින් විට. පාදය විශේෂයෙන් කතා කරන්නේ නැහැ. මොකද ඔක්කොම 10 පාදෙන් තමයි තියෙන්නේ. හරි. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම මොනවද මේ ලඝු ගණක වගුවේ තියෙන්නේ? මොනවද මේ ලඝු ගණක වගුවේ තියෙන්නේ? කොහොමද මේක භාවිතා කරලා සංඛ්‍යා ගුණ කිරීම හා බෙදීම් කරන්නේ? මෙන්න මෙයා ගැන අපි ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගන්න ඕනේ. මෙන්න මෙයා ගැන අපි ඉස්සෙල්ලා හොඳටම ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී ඔන්න අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මෙයා ගැනයි, මෙයා භාවිතා කරන ආකාරය ගැන. හරිනේ? දැන් අපි කතා කරානේ ලඝු ගණක වගුවේ තනිකර ලඝු ගණක තියෙන්නේ 10 පාදෙන් කියලා. අපි මෙන්න මේ මතක් කිරීම කරගමු. අපි දන්නවා 10 බල බිඳුවේ අගය කීයද? ඕගොල්ලෝ හැමෝම දන්නවා 1යි. නේ? නිසා අපිට මේක ලඝු ගණක අංකණයෙන් ලිව්වොත් අපි කොහොමද ලියන්නේ? ලඝු 10 පාදයට 1 සමානයි බිඳුවයිනේ. මොකද දර්ශකයනේ ලඝු ගණකේ බවට පත් වෙන්නේ. නේද? ඒ කියන්නේ තවත් විස්තර කරොත් 10 පාදයට එකෙහි ලඝු ගණකය කවුද? බිඳුව. එකේ ලඝු ගණකය වෙන්නේ කවුද? බිඳුව. දැන් 10 පාද කට්ටිය ගැන තමයි කතා කරන්නේ. මොකද ලඝු ගණක වගුවේ තියෙන්නේ 10 පාදයට ලඝු ගණක. මේක පැහැදිලිනේ නේ? මේක දන්න දෙයක් නේ. 10 බල බිඳුව කියන්නේ 1. එහෙනම් අපි ඒක ලඝු ගණක අංකණයෙන් ලිව්වොත් ලඝු 10 පාදයට 1 කියන්නේ බිඳුව. ඒ කියන්නේ 10 පාදයට එකේ ලඝු ගණකය බිඳුවයි කියන එක. අපි දන්නවා 10 බල 1 කියන්නේ කීයද? 10. එහෙනම් මේක ලඝු ගණක ආකාරයෙන් ලිව්වොත් ලඝු 10 පාදයට 10 සමානයි කීයද? 1. ඒ කියන්නේ 10 පාදයට 10 ලඝු ගණකය වෙන්නේ කවුද? 1. 10 පාදයට 10 ලඝු ගණකය වෙන්නේ 1. තව දුරටත් ඉස්සරහට ගියොත් අපිට මේ කරුණු දෙක විතරයි ලඝු ගණක වගුවට ඕන වෙන්නේ. අපි තව දුරටත් ඉස්සරහට ගියොත් අපි දන්නවා 10 බල 2 කියන්නේ කීයද? 100. එහෙනම් ලඝු 10 පාදයට 100 සමානයි කීයද? 2යි. ඒ කියන්නේ 10 පාදයට 100 ලඝු ගණකය වෙන්නේ කවුද? 2. තව එක පියවරක් ඉස්සරහට ගියොත් අපි දන්නවා 10 බල 3 කියන්නේ කීයද? 1000. ඒ කියන්නේ ලඝු 10 පාදයට 1000 සමානයි කීයද? 3. තවත් විස්තර කරොත් 10 පාදයට 10 ලඝු ගණකය එහෙනම් කවුද? 3. දැන් මේ දීලා තියෙන සංඛ්‍යාවල මම මෙතන ගත්තා 1 10 100 1000 කියලා මෙන්න මේ සංඛ්‍යා ටික ගත්තා. ඒගොල්ලොන්ගේ ලඝු ගණක මම 10 පාදයට ගත්තා. ඒකට ඒ ගන්නකොට හැම වෙලාවෙම මට මේ ලඝු ගණක ආවේ පූර්ණ සංඛ්‍යාවලින්. මොනවෙන්ද ආවේ? පූර්ණ සංඛ්‍යාවල. පූර්ණ සංඛ්‍යාවලින්නේ ලඝු ගණකය ආවේ. දුවේ පුතේ මෙන්න මේ පූර්ණ සංඛ්‍යා නොවන සංඛ්‍යාවලිනුත් අපිට ලඝු ගණක එන්න පුළුවන්. දැන් මම එකේ ලඝු ගණක ගත්ත 10 පාදයට, 10 ලඝු ගණක ගත්ත 10 පාදයට, 100 ලඝු ගණක ගත්ත 10 පාදයට, 1000 ලඝු ගණක ගත්ත 10 පාදයට. දැන් මට ඕන වුණොත් එහෙම දෙකේ ලඝු ගණකේ ගන්න 10 පාදයට. නේ? මට ඕන වුණොත් පහේ ලඝු ගණකේ ගන්න 10 පාදයට. මට ඕන වුණොත් 11 ලඝු ගණකේ ගන්න 10 පාදයට. මට ඕන වුණොත් 35 ලඝු ගණකේ ගන්න 10 පාදයට. මට ඕන වුණොත් 102 ලඝු ගණක ගන්න 10 පාදයට. මට ඕන වුණොත් 145 ලඝු ගණක ගන්න. මට ඕන වුණොත් 1235 ලඝු ගණක ගන්න 10 පාදයට. නේ? එතකොට දැන් ඔන්න දූල පුතාලට පේනවා එකේ ලඝු ගණකය බිඳුවයි. 10 පාද ගැන කතා කරන්නේ. 10 ලඝු ගණකය 1යි. නේ? එකේ ලඝු ගණකයේ බිඳුවයි. 10 පාදයට පාද ගැන කතා කරන්නේ. 10 ලඝු ගණක 1යි. එහෙනම් මට 10 පාදයට දෙකේ ලඝු ගණක හෙව්වොත් කොහොමද එන්නේ? බිඳුවයි 1යි අතර එන්නේ නේ. බිඳුවයි 1යි අතර එන්න ඕනේ. මොකද දෙක තියෙන්නේ 1යි 10යි අතරනේ. එහෙනම් මෙයාගේ ලඝු ගණකයත් එන්න ඕනේ බිඳුවයි 1යි අතර ඉන්නේ. ඒ වගේම 10 ලඝු ගණකයේ 1යි. 10 පාදයට අමතක කරන්න එපා. 100 ලඝු ගණකයේ 2යි. මට ඕනේ 11 ලඝු ගණකේ. එහෙනම් ඒ ලඝු ගණකේ 1 වෙන්නෙත් නැහැ 2 වෙන්නෙත් නැහනේ නේද? මොකද 11 තියෙන්නේ 10යි 100යි අතර.
නේ. එහෙනම් 11 ලඝු ගණකයක් වෙන්න ඕනේ 1 2 අතර සංඛ්‍යාවකින්. 1 2 අතර සංඛ්‍යාවකින්. දුවේ පුතේ මෙන්න මේ විදියට 1 10 100 1000 කියන සංඛ්‍යා ඇර ඒ අතරමැදි සංඛ්‍යාවලත් අපිට 10 පාදයට ලඝු ගණක සොයන්න පුළුවන්. අන්නේ සොයන ආකාරය තමයි හෙන්රි බ්‍රිග්ස් කියන ස්කොට්ලන්ත ජාතික ගණිතඥයා වගුගත කරලා මෙන්න මේ විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ආන්න දැක්කද? මෙන්න තියෙන්නේ අන්න ඒවා තමයි. නේ? දැන් මෙතන තියෙනවා විවිධ සංඛ්‍යාවල 10 පාදයට ලඝු ගණක ගණනය කළා. එකේ විතරක් නෙවෙයි 10 විතරක් නෙවෙයි ඕනෑම සංඛ්‍යාවක 10 පාදයට ලඝු ගණක සොයන්න පුළුවන් මෙන්න මේ වගුව භාවිතා කළා. ඒක තමයි කොයි විශිෂ්ට සොයා ගැනීමක් හෙන්රි බ්‍රිග්ස් කියන ගණිතඥයාගේ. නේ? දැන් අපිට මේ වගුව ඕනේ නැහැ නේ. එකේ ලඝු ගණකේ බිඳුවයි කියලා අපි දන්නවනේ. 10 ලඝු ගණකේ 1යි. 100 ලඝු ගණකේ 2යි. 10 පාද ගැන කතා කරන්නේ ඒක අමතක කරන්න එපා. 10 ලඝු ගණකේ 3යි. 10 ලඝු ගණකේ 4යි. 100ක් 10 ලඝු ගණකේ 5යි. මිලියන ලඝු ගණකේ උන්නම් 6යි. නේද? එතකොට ඒ නැතුව ඒ අතරමැද තියෙන සංඛ්‍යාවලත් මෙන්න මේ වගුව භාවිතා කරලා ලඝු ගණකේ නොහොත් දර්ශකය අපිට සොයා ගන්න පුළුවන්. මොකද ලඝු ගණකේ කියන්නේ දර්ශකය. දර්ශකය අපිට සොයා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද තවදුරටත් මේක ඉස්සරහට යන්නේ කියලා. අපි කලින් වීඩියෝ එකේ කතා කරා 10 පාදයට විවිධ සංඛ්‍යාවල ලඝු ගණක සොයලා හෙන්රි බ්‍රිග්ස් කියන ගණිතඥයා වගුගත කරලා තියෙනවා කියලා. ඔන්න දැන් ඒක තවදුරටත් ඉගෙන ගන්න යන්නේ. මොකද තවත් වැල්වට අරංග ගහ ඉඳලා තීරුමක් නැහැනේ. අපි දැන් මේ ලිව්වා අපිට මේ කාරණා ඔක්කොම ඕනේ නැහැ දැන් ඈ. දැන් ඔන්න ලඝු ගණක වගුව ගැන අපි කෙටියෙන්ම කතා කරන්න යන්නේ දැන්. අපි මෙන්න මේ මුල් දෙන්න විතරක් ගමු. 10 බල බිඳුව සමානයි 1යි. ඒ නිසා ලඝු 10 පාදයට එකේ ලඝු ගණකේ වෙන්නේ බිඳුව. නේ? 10 බල 1 සමානයි 10 නිසා ලඝු 10 පාදයට 10 ලඝු ගණකේ වෙන්නේ 1. හරි. මෙන්න මේක තමයි පාදක කරගෙන තියෙන ලඝු ගණක වගුවේ. හරිනේ? 10 බල බිඳුව සමාන 1 නිසා ලඝු 10 පාදයට එකේ ලඝු ගණකයේ බිඳුව වෙනවා. ලඝු 10 බල 1 සමානයි 10 නිසා ලඝු 10 පාදයට 10 ලඝු ගණක 1 වෙනවා. එතකොට එකේ ලඝු ගණකයේ බිඳුවයි 10 ලඝු ගණකේ 1යි. මොන පාදෙරද? 10 පාදෙට. දැන් වැරදිලා හරි මෙන්න මේ අතරමැදින් තියෙන සංඛ්‍යාවක් දුන්නොත්. ඒ කියන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් දුන්නා. දැන් එකේ ලඝු ගණකයේ බිඳුවයි. 10 ලඝු ගණක 1යි. දැන් අපිට දුන්නොත් 2 3 2.4 2.75 4 5 5.98 6 6.75 ඔන්න වගේ දශම ස්ථානත් සහිතව මෙන්න මේ අතරමැද තියෙන සංඛ්‍යාවක ලඝු ගණකේ ඇහුවොත් කොහොමද කියන්නේ? සිම්පල් නේ. එහෙනම් මේ අතරමැද තියෙන සංඛ්‍යාවක ලඝු ගණකේ ඇහුවොත් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ගේ ලඝු ගණකේ පිහිටන්න ඕනි කොයි අතරද? බිඳුවයි 1යි අතර. අයි එකේ ලඝු ගණකේ බිඳුවයි 10 ලඝු ගණකේ 1 නිසා මේ 1ත් 10ත් අතර අතරමැද තියෙන සංඛ්‍යාවක් දුන්නොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලොන්ගේ ලඝු ගණකේ පිහිටන්න ඕනි බිඳුවයි 1යි අතර. පැහැදිලිනේ? very clear. තාම පැහැදිලි කතාව. හරිනේ? 1යි 10යි අතර සංඛ්‍යාවක ලඝු ගණකේ 10 පාදයට ඇහුවොත් එහෙනම් ඊටාම පැහැදිලි ඒගොල්ලොන්ගේ ලඝු ගණකේ පිහිටන්න ඕනි කවුරු අතරද? බිඳුවයි 1යි අතර. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ හෙන්රි බ්‍රිග්ස් කියන ගණිතඥයා මෙන්න මේ වගුගත කරලා තියෙන්නේ ඇත්තටම 1යි 10යි අතර තියෙන සංඛ්‍යාවල ලඝු ගණක. කොයි ලඝු ගණකද? 1යි 10යි අතර තියෙන සංඛ්‍යාවල ලඝු ගණක තමයි මේ වගුවල දක්වලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ බලයි. ඕගොල්ලන්ට නිකන් මඤ්ඤම් නේද? මඤ්ඤන්ද අවතාර වගේ ඇති. නේ? කොහෙද මේක 1යි 10යි අතර තියෙන්නේ නේද? දැන් බලන්නකෝ තව ටිකක් මම මේක පැහැදිලි කරන්නම්. 1යි 10යි අතර තියෙන සංඛ්‍යාව.
0.1 අතර තියෙන සංඛ්‍යාවක. 0.1 අතර තියෙන ඒගොල්ලන්ගේ ලඝු ගණක. එහෙනම් ඒගොල්ලෝ හැමෝම පූර්ණ සංඛ්‍යා වලින් දැක්වෙන්නේ නැහැ නේ. 0.1 අතරනේ තියෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ හැම විටම පටන් ගන්න ඕනේ 0.0 කියලා. අයි 0ට වැඩි 1ට අඩුයි. 0.1 අතර. 0ට වැඩි 1ට අඩුයි. මොකද මේ අතර තියෙන සංඛ්‍යාවල් ලඝු ගණක. එහෙනම් ඒගොල්ලෝ හැම විටම පටන් ගන්න ඕනේ 0.0 කියලා. නේ? එතකොට මෙතන මේ දැක්වෙන සංඛ්‍යාව 1ට වඩා වැඩි. 10ට වඩා අඩුයි. නේ? හරි. ඒක පැහැදිලිනේ? හරි. එහෙනම් මේ වගුවේ දැක්වෙන්නේ දරුවනේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක 10 පාදයට ලඝු ගණක 10 පාදයට ලඝු ගණක. දැන් ඕගොල්ලන්ට ඉස්සෙල්ලා වෙන ප්‍රශ්නේ තමයි කෝ සර් මේකේ 1යි 10යි අතර සංඛ්‍යා නැහනේ. මේ පැත්තෙන් තමයි සංඛ්‍යාව ගන්න. මේ සංඛ්‍යාව ගන්න මේ පැත්තේ. හරිනේ? එයාගේ දශම ස්ථාන ගන්නවා අපි මේ පැත්තේ. අපිට දශම ස්ථාන මේ තියෙන පූර්ණ සංඛ්‍යාව. දැන් කියන්නම්කො ඉස්සෙල්ලා 1යි 10 කොහෙද ඉන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ කියයි මේ තියෙන්නේ සර් 10නේ. මේ තියෙන්නේ 11නේ 12 13 14 මේ අයියෝ 49 54 මෙන්න 80 94 99 වෙනකන් යනවනේ. කොයි 2යි 10 අතර තියෙන්නේ? දුවේ පුතේ මතක තියාගන්න මෙන්න මේ සංඛ්‍යා තීරුවේ මෙන්න මේ ඉලක්කම් දෙක අතරමැද දශම තිත තියෙනවා. මොකද තියෙන්නේ? දශම තිත තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඇයි දාලා නැත්තේ? දැන් මේ තියෙන්නේ 10 නෙවෙයි 1.0. මේ තියෙන්නේ 11 නෙවෙයි 1.1. මේ තියෙන්නේ 14 නෙවෙයි 1.4. මේ තියෙන්නේ 40 නෙවෙයි 4.0. මේ තියෙන්නේ 50 නෙවෙයි 5.0. මේ තියෙන්නේ 89 නෙවෙයි 8.9. මේ තියෙන්නේ 97 නෙවෙයි 9.7. මේ සංඛ්‍යා තීරුවේ දැක්වෙන හැම සංඛ්‍යාවකම මේ ඉලක්කම් දෙක අතර දශම තිත තියෙනවා. මොකද තියෙන්නේ? දශම තිත තියෙනවා. ඔයගොල්ලෝ ඇයි දශම තිත දාලා නැත්තේ? මුද්‍රණ පහසුව සඳහා printing පහසු වෙන තමයි මේ තිත දාලා නැත්තේ. මොකද මේ තිත දැම්මනම් මේ printing වලදී තිතක් වදිනකොට මේ තිත බොඳ වෙන්න පුළුවන් සමහරවිට. ඒ නිසා සමහර ලඝු ගණක වගවල දාලා තියෙනවා. සමහර වගවල දාලා තියෙනවා. අන මුද්‍රණ පහසුව සඳහා මේ තිත දාලා නැහැ. නමුත් අපි මතක තියාගන්න ඕනි මේ සංඛ්‍යා දෙක අතරමැද දශම තිත තියෙනවා කියලා. එහෙනම් මේ තියෙන 24 නෙවෙයි 2.4. 2.4. ඊළඟට වැදගත්ම කාරණේ ඕගොල්ලෝ ඉගෙන ගත්ත මෙතනදී. දැන් මේගොල්ලොන්ගේ 1.10 අතර සංඛ්‍යාවක ලඝු ගණකේනේ. එහෙනම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි 0.1 අතරනේ. එහෙනම් ඒගොල්ලන්ගේ ලඝු ගණක අනිවාර්යෙන් තියෙන්න ඕනි 0.1 අතර. නේ? 0.1 අතර තියෙනවා. එහෙනම් ඒවා පටන් ගන්න ඕනි 0.0 කියලානේ. නේ? එහෙනම් මේගොල්ලොන්ගේ 0.0 කියලා පටන් අරන් නැහැනේ කාගවත් මේ 1761 1790 1847 1875 ඔය විදිහට මේගොල්ලන්ගේ ලඝු ගණක තියෙන්නේ. දැන් ඕගොල්ලන්ගේ තර්කය තමයි මේගොල්ලෝ මේ 1.10 අතර ඉන්නවනම් අනිවාර්යයෙන්ම ලඝු ගණකයේ තියෙන්න ඕනි 0.1 අතරනේ. 0.1 අතර තියෙනවනම් 0.0 කියලානේ පටන් ගන්න ඕනි. අන්න දරුවනේ එහෙනම් ඒකත් ඉගෙන ගන්න මේ හැම එක්කෙනෙක් ඉස්සරහින්ම 0.0 කියලා තියෙනවා. 0.0 කියලා තියෙනවා. ඒ පාරයි ඇයි ඒක දාලා නැත්තේ? මුද්‍රණ පහසුව සඳහා printing පහසුව සඳහා තමයි ඒක දාලා නැත්තේ. මොකද මේක හැම එකටම 0.0 කියලා දැම්මනම් මේක චර ක්ලියර් නෑ. නේ? අර දශම තිත බොඳ වෙන්න පුළුවන් තින්ත වැඩිලා. නේද? අන්න මුද්‍රණ පහසුව සඳහා printing වල පහසුව සඳහා මේ ඉස්සරහින් 0.0 කියලා දාන්නේ. නමුත් අපි දැනගන්න ඕනි මේ හැම එක්කෙනෙක්ම ඉස්සරහින් ඉන්නවා කවුද? 0.0 කියන එක. 0.0 කියන එක මේ හැම එක්කෙනෙක් ඉස්සරහාම ඉන්නවා. ඇයි? මේ 1.10 අතර තියෙන සංඛ්‍යාවල මේ ලඝු ගණකනේ මේ තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඊටාම තර්කානුකූලව ඉගෙන ගත්තානේ නේද? 1.10 එකේ ලඝු ගණකේ 0 නම් 10 ලඝු ගණකේ 1 නම් නේද? ඒ අතර ඉන්න කට්ටියගේ ලඝු ගණක එන්න ඕනේ 1.0 අතරනේ 0.1 අතරනේ 0.1 අතර එනවා නම් අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ 0.0 කියලා. අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ 0.0 කියලා. එහෙනම් මේ ලඝු ගණක වලත් හැම එක්කෙනාගේම 0.0 කියලා ඉන්න ඕනේ. ඇයි 0.0 කියලා දාලා නැත්තේ? අන්න ඒ මුද්‍රණ පහසුව සඳහා මුද්‍රණයේ තියෙන පහසුව සඳහා. ඒක කියනකොට පැටලෙනවා. printing පහසුව සඳහා තමයි ඒක දාලා නැත්තේ. එහෙනම් වැදගත්ම කාරණා දෙකක් තියෙනවා. මෙන්න මේ සංඛ්‍යාව දැක්වෙන තැන ඉලක්කම් දෙක අතර දශම තිත තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට මේ තියෙන්නේ 74 නෙවෙයි 7.4. මේ තියෙන්නේ 89 නෙවෙයි 8.9. එතකොට මේ තියෙන්නේ 9320 නෙවෙයි. කවුද?
0.932 හැමෝම කියවන්න ඕනි එහෙම. ඉස්සරහට බිඳුව දාලා 0.0 දාලා කියවන්න ඕනි. මේ තියෙන්නේ 9581 නෙවෙයි 0.95881 ඔය තියෙන්නේ. එතකොට දුවේ පුතේ මෙන්න මේ වගුවේ හෙන්රි බ්‍රිග්ස් කියන ඒ ශ්‍රේෂ්ඨ ගණිතඥයා දක්වලා තියෙන්නේ 10 පාදයට 1-10ත් අතර තියෙන සංඛ්‍යාවල ලඝු ගණක. 1-10ත් අතර තියෙන සංඛ්‍යාවල ලඝු ගණක. 1-10ත්. ඒකට 10ට වැඩි සංඛ්‍යාවොත් අපිට ඒගොල්ලන්ගේ ලඝු ගණක හොයාගන්න පුළුවන්. අපි විද්‍යාත්මක අංකනේ ඉගෙනගෙන තියෙනවා 9 පන්තියේදී. සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකනේ ලියන්න අපි ඉගෙනගෙන තියෙනවා. අන්න ඒ විද්‍යාත්මක අංකනේ පාවිච්චි කළා අපිට ඕනම සංඛ්‍යාවක, ඒ කියන්නේ 10ට වඩා වැඩි සංඛ්‍යාවල උනත් ලඝු ගණක සොයා ගන්න පුළුවන්. හරිනේ? එහෙනම් පැහැදිලි නේද ලඝු ගණක වගුවේ මොනවද තියෙන්නේ කියලා? දැන් මොනවද තියෙන්නේ ලඝු ගණක වගුවේ? එහෙනම් ලඝු ගණක වගුවේ තියෙන්නේ 1-10ත් අතර සංඛ්‍යාවක 10 පාදයට ලඝු ගණක. 10 පාදයට ලඝු ගණක. තව දෙයක් දුවේ පුතේ දැන් මෙතන දශම තිතනේ තියෙන්නේ. දැන් මේකේ දශම ස්ථාන කීයක් දක්වා අපිට යන්න පුළුවන්ද මේ? 1.1 මේ තියෙන්නේ 10න් පංගු පළවෙනි දශම ස්ථානේ. මෙතනින් ගන්න පුළුවන් දෙවෙනි දශම ස්ථානේ. අපිට තුන්වෙනි දශම ස්ථානෙත් මෙතනින් ගන්න පුළුවන්. හරිනේ? එතකොට මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාව, මැදින් තියෙනවා දශම තිත, මෙතනින් ගන්නවා පළවෙනි දශම ස්ථානේ, මේ තීරු වලින් ගන්නවා දෙවෙනි දශම ස්ථානේ, මෙතනින් ගන්නවා තුන්වෙනි දශම ස්ථානයක් දක්වා සංඛ්‍යාවල ලබ ගණක හොයන්න පුළුවන්. ඒ කියන්නේ මට ඕන නම් 1.543 ඊටත් වැඩි සංඛ්‍යාවොත් ඒවා වටේලා ගන්න ඕන නේ. දැන් මේකෙන් මට හොයන්න පුළුවන් 2.1 පළවෙනි දශම ස්ථානේ 2යි දෙවෙනි දශම ස්ථානේ 3යි. දශම ස්ථාන 3ක් දක්වා ගිහිල්ලා මට මේ සංඛ්‍යාවේ ලඝු ගණකේ සොයා ගන්න පුළුවන්. ලඝු ගණකේ සොයා ගන්න පුළුවන්. හරිනේ? දශම ස්ථාන 4ක් ගන්න බෑ. 3කට වට යන්න ඕනේ. 4ක් આવොත් ඒක අපි 3කට වටේලා ගන්න. නේ? ඒවත් ප්‍රශ්නේ නේවනේ. ඒතකොට දශම ස්ථාන 4ක් තියෙන කෙනෙක් આવොත් ඒක 3කට වටේලා තමයි ගන්න. හරිනේ? එහෙනම් දශම ස්ථාන 3ක් දක්වා අපිට 1-10ත් අතර සංඛ්‍යාවක. අය කියන්නේ දශම ස්ථාන 3ක් දක්වා 1-10ත් අතර සංඛ්‍යාවක 10 පාදයට ලඝු ගණක සොයා ගන්න පුළුවන් මෙන්න මේ වගුව භාවිතා කරලා. පැහැදිලි නේද? ලඝු ගණක වගුවේ මොනවද තියෙන්නේ කියලා? නේ? මොනවද එතකොට ලඝු ගණක වගුවේ තියෙන්නේ? 1ත් 10ත් අතර සංඛ්‍යාවක 10 පාදයට ලඝු ගණක ගණනය කරලා වගුගත කරලා තමයි මේ තියෙන්නේ. කවුද? හෙන්රි බ්‍රිග්ස් කියන ගණිතඥයා. හරි. එතකොට දශම ස්ථාන කීයක් දක්වා සංඛ්‍යාවක ලඝු ගණක හොයන්න පුළුවන්ද? දශම ස්ථාන 3ක් දක්වා සංඛ්‍යාවක ලඝු ගණක හොයන්න පුළුවන්. කොහොමද දශම ස්ථාන 3 එන්නේ? මේ දැන් මේ 10 වගේ තියෙන මෙතන දශම තිත තියෙනවා කියලා දන්නවනේ. එතකොට මේ 1 කියන්නේ මේ ඉස්සරහින් තියෙන පූර්ණ සංඛ්‍යාව. එතකොට මේ දෙවෙනියට තියෙන්නේ පළවෙනි දශම ස්ථානේ. මෙන්න මෙතනින් ගන්නවා දෙවන දශම ස්ථානේ. මේ මධ්‍යන අන්තර තීර වලින් තමයි අපි ගන්නෙ තුන්වෙනි දශම ස්ථානේ. එතකොට මේ ලඝු ගණක වගුව භාවිතා කරනකොට ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එතකොට අපිට සංඛ්‍යාව දුන්නාම ලඝු ගණක හොයා ගන්නත් පුළුවන් වෙන්න ඕනි. නැවත ලඝු ගණක දුන්නාම සංඛ්‍යාව සොයා ගන්නත් ඕනි. මොකද ලඝු ගණක වගුව භාවිතා කළා සංඛ්‍යා ගුණ කිරීම හා බෙදීම් කරනවා නම් ওই දෙක අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සංඛ්‍යාව දුන්නාම ලඝු ගණක හොයා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ලඝු ගණක දුන්නාම සංඛ්‍යාව හොයා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඔය දෙක බැරි නම් ඉතින් මොන జగතකටවත් ලඝු ගණක වගුව භාවිතා කරලා ගුණ කිරීම සහ බෙදීම් කරන්න හම්බෙන්නේ නැහැ මේ කපේදී. හරිනේ? එහෙනම් ඔන්න ඔය දෙක තමයි හොඳටම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද්ද හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ? සංඛ්‍යාව දුන්නාම ලඝු ගණකේ සොයන හැටි, ලඝු ගණකේ දුන්නාම සංඛ්‍යාව සොයන හැටි. ඔය දෙක පුළුවන් නම් ඕන මැජික් එකක් දාත හැකි. ඕන ගාණක් හදන්න පුළුවන්. හොඳයි එහෙනම් දැන් අපි තවත් කතා කරන්නේ නැතුව ඉස්සලම යන් සංඛ්‍යාව දුන්නාම ලඝු ගණකේ සොයන්නේ කොහොමද කියලා. දැන් එතෙන්දී අපි දශම ස්ථාන 1ක් තියෙන සංඛ්‍යා, දශම ස්ථාන 2ක් තියෙන සංඛ්‍යා, දශම ස්ථාන 3ක් තියෙන සංඛ්‍යා, දශම ස්ථාන 4ක් තියෙන සංඛ්‍යා. ඉස්සලම අපි බලමු 1-10 අතර සංඛ්‍යා. ඉස්සලම අපි බලමු 1-10 අතර සංඛ්‍යා. ඊට පස්සේ ක්‍රමයෙන් වැඩි කරමු 10ට වැඩි සංඛ්‍යා, 100ට වැඩි සංඛ්‍යා කියලා ක්‍රමයෙන් වැඩි කරමු. හරිනේ? මොකද ඉස්සලම හිමින් යන ගමන ගොඩක් දුර යන්න පුළුවන් නේ. හරි. එහෙනම් ඔන්න මම පටන් ගන්න යන්නේ ලඝු ගණක වගුව භාවිතා කරලා දැන් සංඛ්‍යාවල ලඝු ගණක හොයලා දෙන්න යන්නේ. හොයන හැටි කියලා දෙන්න යන්නේ. මේකට මට ඕන වෙනවා මෙන්න මේ වගේ ලඝු ගණක වගුවක් ඕන වෙනවා. හරි ලඝු ගණක පොත හරි නැත්නම් අච්චු පොතේ තියෙන මේක හරි වෙනම තියෙන්න ඕනේ.
පොත පෙරලා පිටිපස්ස පෙරලා බලන්න බෑ. ලඝු කොලේ වෙනම තියෙන්න ඕන. හරි. ඊළඟට මෙන්න මේ වගේ අඩි රූලක් ඕන වෙනවා මට. මේ සෙන්ටිමීටර් 15 අඩි රූල ඕන වෙනවා. මොකද අඩි රූල තියලා තමයි බලන්නේ. නැත්නම් මේක පේන්නේ නැහැ නේ එක ගොඩේනේ තියෙන්නේ. අඩි රූල තියලා තමයි අපි බලන්නේ. ඊළඟට කොලයක් ඕන වෙනවා. පොත තේරෙනවනේ ඔයගොල්ලන්ට නේද? එහෙනම් ඔන්න අපි පටන් ගන්න යන්නේ. දැන් දුවේ පුතේ මෙතනදී අපි කතා කරන්නේ 10 පාදයේ ලඝු ගණකනේ. මෙතනදී අපි තනිකර කතා කරන්නේ 10 පාදයේ ලඝු ගණක විතරයි. සාමාන්‍ය ලඝු ගණක. නේ? ඕඩිනරි ලඝු ගණක. ඒ කියන්නේ සාමාන්‍ය ලඝු ගණක ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. හරි? එතකොට මේ 10 පාදයේ ලඝු ගණක ගැන කතා කරනකොට අපි මෙතනදී පාදය දාන්නේ නැහැ. පාදය සඳහන් කරන්නේ නැහැ. නේ? ඒ කියන්නේ ලඝු 10 පාදයේ කියලා ලියන්නේ නැහැ. ලඝු 10 පාදයේ කියලා ලියන්නේ නැහැ හැම විටම. මෙන්න මේ ලඝු 10 පාදයේ කියලා නොලියා අපි ඒක දක්වනවා මෙහෙම. LG විතරක් දානවා. මොකද කරන්නේ? LG විතරක් දානවා. LG විතරක් දැම්මහම ඒකෙන් හැඟවෙන්නේ 10 පාදයේ කියන එක තමයි. මොකද ලඝු ගණකේ වගුවේ තියෙන මේ ලඝු ගණක ඉදිරිපත් කරලා තියෙන්නේ 10 පාදයට. මොන පාදෙටද? 10 පාදයට තමයි මේ තියෙන්නේ. එහෙනම් හැම විටම මේ ලඝු 10 පාදයේ ලඝු 10 පාදයේ කියලා ලියන්නේ නැහැ. ඒ වෙනුවට කෙටියෙන් අපි ලියනවා LG විතරක් දාලා ලියනවා. එතකොට LG දාලා ලිව්වොත් අනිවාර්යයෙන්ම මොන පාදෙන්ද ප්‍රකාශ කරලා තියෙන්නේ ලඝු ගණකය 10 පාදේ. එහෙනම් අපි යමුකෝ බලන්න ඉස්සෙල්ලා එක්කෙනෙක් දෙන්නෙක් හොයන්න. ඔන පළවෙනි ගාන සර් එක්ක හදමු. ලඝු 10 පාදේ කියලා දාන්නේ නැහැ දැන් ලඝු 1.4 ලඝු ගණකය මට ඕනි. කාගේ ලඝු ගණකයද ඕනි? 1.4 ලඝු ගණකය. අපි දශම ඉස්සෙල්ලා පොඩ්ඩි තව වෙනසක් කරමු මේක. එක මෙහෙම ගමුකෝ. ඉස්සෙල්ලාම තාවත් චූටි කරමු. මට ඕනි 10 පාදයට 2 ලඝු ගණකය. කාගේ ලඝු ගණකයද ඕනි? 2 ලඝු ගණකය. 2 කිව්වම 2.0 2.0 මැද දශම තියෙනවා. සමාන ලකුණු දාලා තමයි ලියන්නේ. ඔන්න මෙයාගේ ලඝු ගණකය මට ඕනි. එතකොට මෙයාගේ ලඝු ගණකයේ තියෙන්නේ දුවේ පුතේ 2 ලඝු ගණකය ඕනි. ඒ තියෙන 1.10 අතරනේ නේ. 1.10 අතරනේ දැන් 2නේ ඕනි. 2 තියෙන්නේ 1.10 අතර. එහෙනම් ලඝු ගණකයේ ඉන්න ඕනි 0.1 අතරනේ. එහෙනම් පටන් ගන්න ඕනි 0.0 කියලා. එහෙනම් මම කලින්ම දා ගන්නවා මෙතන 0.0 කියලා. කලින්ම දා ගන්නවා 0.0 කියලා. මොකද 1.10 අතර සංඛ්‍යාවල ලඝු ගණක අනිවාර්යෙන් 0.1 අතර තියෙනවා. ඒ කියන්නේ 0.0 කියලා පටන් ගන්න ඕනේ. හරි. එහෙනම් කොහොමද දැන් ලඝු ගණක හොයාගන්නේ? දැන් මට 10 පාදයට 2 ලඝු ගණකය ඕනේ. ඔන්න මම ගන්නවා ලඝු ගණක වගුව. මෙන්න ලඝු ගණක වගුව. 2.0 අර 20 කියලා තියෙන්නේ 20. 20 නෙවෙයි මේ ඉන්නේ 2.0. මෙන්න මේ පේලියෙන් මං අඩි රූල තියාගන්නවා. පේනවනේ? ඔන්න මං අඩි රූල තියාගත්තා. එතකොට මෙතෙන්දි ගන්න අපි 2.0යි තව දශම ස්ථානයක් ගන්නවා. 2.0 ඔන්නෝම තමයි අපි ගන්න ඕනේ. කොහොමද ගන්න ඕනේ? 2 නිකම්ම අරන් හරියන්නේ නැහැ. 2.0 කියලා තමයි ලියන්නේ. දශම ස්ථාන දෙකක් සහිතව ලියන්න ඕනේ. හරිනේ? එහෙනම් ඔන්න බලන්න මම ලඝු ගණක වගෝ භාවිතා කරන හැටි ඒකට. ඔන්න තියාගත්තා 20 කැලි. 20 නෙමෙයි මේ ඉන්නේ 2.0. දැන් බලන්නකෝ. 2.0 මෙන්න මෙහෙම බලන්න. ඔන්න ඔහොම බලන්න ඕන. හරිනේ? මෙහෙමයි ඔහොමයි. 20 බිඳුව කියලා තමයි මේකට කෙටියෙන් කියන්නේ. කොහොමද කියන්නේ? 20 බිඳුව. 2.0 කියන්නේ 20 බිඳුව කියලා තමයි බලන්නේ. කියවනකොට 20 බිඳුව. හරි? කවුද ලඝු ගණකේ වෙන්නේ? 0.3යි 1යි බිඳුව. කවුද ලඝු ගණකේ වෙන්නේ? 0.3යි 1යි බිඳුව. එහෙනම් ලඝු ගණක කොලේ පැත්තකින් තියලා මෙන්න ලියනවා 0.0 දාලා තියෙන්නේ 3යි 1යි බිඳුව. හරි? දැන් මට මේක ඕන නම් දර්ශකාකාරයෙන් ලියන්න පුළුවන්. 2 සමානයි 10 බල 0.3යි 1යි බිඳුව. මෙන්න ලඝු ගණක ආකාරයේ මෙන්න දර්ශකාකාර. හරි? අපි තව යම් ගානකට 2. දැන් එක දශම ස්ථානයක් ගමු. ලඝු 3.5. එතකොට මේක දශම ස්ථාන දෙකකින් ලියවෙන්න ඕනේ ඈ. 3.5 කියනකොට බිඳුව දානවා මෙතන. හරිනේ? ඒ කියන්නේ ඉතින් 3.5මනේ සමානයි. ඔන්න එනම් බලමු ලඝු ගණක වගුවේ. 3.5 10 පාදයට ලඝු ගණකේ. එහෙනම් බලන්නේ 35 බිඳුව. කොහොමද බලන්නේ? 35 බිඳුව. පේනවනේ? 35 බිඳුව. ඔන්න යනවා. 35 බිඳුව මේ උඩින් ගන්නව බිඳුව. මේ තියෙන්නේ පළවෙනි දශම ස්ථානේ, මේ තියෙන්නේ දෙවෙනි දශම ස්ථානේ. මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාව. 35 බිඳුව. කීයද දෙන්නේ? 0.5යි 4යි 4යි 1.
කොහොමද 0.5 කියලා තමයි ඔක්කොම පටන් ගන්න ඈ. එහෙනම් 0.5යි 4යි 4යි 1. හරි. තව ගානකට යන් අපි තව සංඛ්‍යාවක ලොග් ගණක හොයමු. ලඝු 4.71 4.71 ඔන්න 10 පාදයට ලොග් ගණක හොයන්න යන්නේ. කොහොමද බලන්නේ? 47 1 බලන්න ඕන. කොහොමද කියන්නේ? 47 1 බලනකොට එහෙම තමයි කියවන්නේ. ලේසියට. ඔන්න 4.71 ලඝු ගණක හොයන්න යන්නේ. ඒ කියන්නේ 47 1. 47 1 මේ තියෙන්නේ. 0.5 කොහොමද කියවන්නේ? 0.5 දාලා කියනවා. 6යි 7යි 3යි 0. අපි ඉතින් මේක 67යි 30 කියලා කෙටියෙන් කියවනවා. කොහොමද කියන්නේ? 67යි 30. 67යි 30. හැබැයි 67යි 30 නේ මේ තියෙන 0.6යි 7යි 3යි 0. 67යි 30. 0.6යි 7යි 3යි 0. හරිනේ? ඔන්න හොයන හැටි. ඊළඟට අපි තව ගානකට යන්කෝ 4. තව එක්කෙනෙක් බලමු. ලඝු 9.28 ලඝු 9.28 92.8 9.28 ලඝු ගණකේ හොයන්න යන්නේ 92.8 කොහොමද බලන්නේ 92.8 ඒකට අනිත් පැත්ත හරවන්න වෙනවනේ 92.8 92.8 ඔන්න අඩි රූල තියාගන්නවා හරියට තියාගන්නවා අඩි රූල තියාගෙන 92.8 92.8 උඩින් ගන්නවා 8 මේ 8 තිර ඔයගලන්ට කැමරාවට පේනවද දන්නේ නැහැ මේ 8 තීරුව දිගේ බලන්න ඕන උඩින් ඉඳලා ඈ 92.8 ඔන්න 92.8 කීය දෙන්නේ 96යි 75 කොහොමද කියවන්නේ 0.9යි 7 9යි 6යි 7යි 5 කිටින් කියවන්නේ 96යි 75 96යි 75 0.9යි 6යි 7යි 5 9යි 6යි 7යි 5 9යි 6යි 7යි 5 ඔන්න ලඝු ගණකේ සොයනවා ඔන්න ලඝු ගණකේ සොයනවා එහෙනම් ඔන්න මන් දශම ස්ථාන දෙකකින් දැක්වෙන සංඛ්‍යාවල 10 පාදයට ලඝු ගණකයේ සොයන ආකාර කියලා දුන්නා. පුළුවන් නේද හොයාගන්න? ඔන්නෝම ලියන්න තියෙන්නේ. ඔන්නෝම ලඝු ගණකයේ සොයලා ඉස්සරහින් ලියන්න තියෙන්නේ. මේ හැම එකක්ම 10 බල විදිහට ලියන්න පුළුවන් ආපස්සට. 10 බල 0.5යි 4යි 4යි 1 සමානයි කීයද? 3.5. 10 බල 0.6යි 7යි 3යි 0 සමානයි කවුද? 4.71 මේ මෙයාගේ දර්ශක අංකනේ 10 බල 0.9යි 6යි 7යි 5 සමානයි කාගේද 9.28 මේන දර්ශක අංකණයෙන් ලියනවා ඒගොල්ලෝ දැක්කනේ ඔය දර්ශක අංකණයෙන් ලියන්න පුළුවන් දැක්කද දශම ස්ථාන දෙකක් දක්වා 1යි 10 අතර සංඛ්‍යාවක ලඝු ගණකේ සොයන ආකාරය තමයි ඒ කියලා දුන්නේ ඔන්න ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා දශම ස්ථාන දෙකක් දක්වා ඇති 1යි 10යි අතර තියෙන සංඛ්‍යාවක ලඝු ගණකේ සොයන්න. දැන් අපි ඉගෙන ගමු දශම ස්ථාන 3ක් දක්වා තියෙන ඒවා. මෙන්න පළවෙනි ගාන. අපි හොයමු ලඝු ගණකයේ ලඝු ගණක හොයනවා නම් ඉස්සරහින් ලඝු කියලා දානවා. 1යි දශම ස්ථාන 3ක් තියෙනවානේ. 1යි 2යි 5. මෙන්න මෙයා හොයමු. එතකොට 1යි 10 අතර තියෙන නිසා ලඝු ගණකේ කොහොමද 0.0 කියලා තමයි පටන් ගන්න ඕනේ ඈ. හරි. කොහොමද ලඝු ගණකේ හොයන්නේ? ඔන්න මම ඔහොම තියාගන්නම් පේන්න. ඉන්න වගුවත් ඔන්න ඔහොම ගත්තා. අපි බලන්න ඕනි 11 ඉස්සෙල්ලම 11 බලලා ලියා ගන්න ඕනි. දැන් මම මේ වීඩියෝ එකේ මුල හරියටම කිව්වා මෙතනින් දැක්වෙන්නේ මේ දෙවනි සංඛ්‍යාව කියන්නේ මේකේ මේ දෙවෙනි සංඛ්‍යාව කියන්නේ පළවෙනි දශම ස්ථාන. මේ වයින් එන්නේ දෙවෙනි දශම ස්ථාන. මෙන්න මේ මධ්‍යනාන්තර තීරු වලින් තමයි අපි තුන්වෙනි දශම ස්ථානේ ගන්න. හරිනේ? දැන් හොඳට බලා ගන්න විදිය. ඉස්සෙල්ලම අපි 11 බලලා ලියා ගන්නවා පැත්තකින්. 11 2ට අනුරූප අගය. එහෙනම් ඔන්න අඩි රූල තියාගත්තා. පේනවනේ? ඔන්න අඩි රූල තියාගත්තා. ඔන්න ඔහොම. ඔන්න ඔහොම තියාගත්තා. හරි? 11 2 කියන්නේ 1.12ට අනුරූප ලඝු ගණකේ 11 2 කීය දෙන්නේ 0.492 එක පැත්තකින් ලියා ගන්නවා 0.492 අන්න ඒ යගේ පැත්තකින් ලියා ගන්නවා හරි මම මේ හැරීම ලියා ගන්නකො ඔයගොල්ලන්ට පේන විදිහට 0.492 මෙන්න මේ අගේ ලියා ගන්නවා
11 2ට අනුරූප අගය. දැන් ඔය 11 2නේ පහක් ගන්න ඕනේ තුන්වෙනි දශම ස්ථාන. ඒක ගන්න මෙන්න මේ මධ්‍යේන අන්තර තීරු වලින්. මොන අන්තර තීරු වලින්ද ගන්නෙ? මධ්‍යේන අන්තර තීරු වලින් පහක් පහට. මෙන්න මේම අනුරූපාගය හොයාගන්න. උඩ 11.2.5. මෙතන මේ පේලියේ පහට අනුරූපාගයක් තියෙනවනේ කීයද? 19. එහෙනම් මේ ආපු අගයට තව 19ක් මොකද කරන්නේ? එකතු කරන්න. තව 19ක් එකතු කරන්න. 11න් එකක් ඉතිරි 10 11න් එකක් ඉතිරි 5යි. ඔන්න ලඝු ගණකේ. එහෙනම් 0.5.1 ඔන්න හෙව්වට. පැහැදිලිද මොකටම තුන්වෙනි දශම ස්ථානයක් තියෙනකොට ලඝු ගණකේ හොයන හැටි. හරි. අපි තව ගානක් අදමු. උදාහරණාංක 2. ලඝු 2.374. මේකත් 1.10 අතරනේ ඉන්නේ. එහෙනම් 0.0 කියලා පටන් ගන්න. හරිනේ. එහෙනම් ඒකත් බලමු. ඔන්න මම උඩට ගන්නවා මේක සංඛ්‍යාව පේන විදිහට. ඔන්න ලඝු ගණක වගුවත් ගත්තා පේන උපරිම සීමාවට. උපරිම සීමාව නම් පේන්නේ නැති වෙයි තව ගන්න වෙයි. අපි එන ඉස්සෙල්ලා බලන්න ඕනේ 23.7. 23.7. දැන් පේනවනේ. 23.7. ඔන්න බලාගන්න. දැන් ක්ලාස් එකේ නම් මේක බලන්න හම්බෙන්නේ නැහැ මේ විදියට. මං ඉතින් බලන්න කියලානේ කියන්නේ ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලෝ හැමෝටම පේනවා මේ විදිය හොඳයි. 23.7ට අනුරූප අගය හොයාගන්න ඉස්සෙල්ලා 23.7. කීයද මේ? මේ පැත්තෙන් 23 මේ පැත්තෙන් 7 උඩින් ගන්න 7. පේනවද දැන්? දැන් ඔක්කොම පේනවනේ. මේ පැත්තෙන් 23 මේ පැත්තෙන් 4. ඔන්න අනුරූප අගය. 37.47. ඒක පැත්තකින් ලියා ගන්න. 37.47. දැන් තුන්වෙනි දශම ස්ථානේ ගන්න ඕනේ මධ්‍යේන අන්තර තීරු වලින්. 4නේ. ඔන්න මම ආයෙත් තියා ගන්නවා. 23.7. 23.7. හරි. 37.47. එතකොට මට ඕන කරන්නේ තව 4ක් නේ 4 වෙනි. තුන්වෙනි දශම ස්ථානේ වෙන්නේ 4නේ. එහෙනම් මෙතනින් ගන්නවා 4ට අනුරූප අගය. 7ක්. එහෙනම් අර ලියාගත් එකට තව 7ක් මොකද කරන්නේ? අර ලියාගත් එකට තව 7ක් එකතු කරනවා. 7යි 4යි 14යි 5යි 37යි 54. දැන් උත්තරේ ඉන්නේ 0.3.7යි 5යි 4. දැක්කද දශම ස්ථාන 3ක් තියෙද්දි හොයන හැටි? තව ගානක් අදමු. ලඝු 8.0.2.9. ඔන්න 8.0.2.9 ලඝු ගණකේ හොයන්න යන්නේ. හරිනේ? ලඝු ගණකේ හොයන්නේ. එහෙනම් ලඝු පොත අනිත් පැත්ත හරව ගන්න වෙනවා. 82. ඉතින් ගන්න ඕනේ 82. එහෙනම් ඔන්න තියුවා 82 බලලා ලියා ගන්න ඉස්සෙල්ලාම 82. 82 එන්නේ 90.42. 90.42. හරිනේ? 9ක් ගන්න ඕනේ තවනේ 9ක්. එහෙනම් මධ්‍යේනාන්තර තීරු වලින් 9 බලන්න 9. 80යි 82. 82 ලියාගත්තන්නේ 90.42 කියලා. දැන් 9ක්. මධ්‍යේනාන්තර තීරු වලින් මේ 9 කෙලවරේම අන්න බලන්න 5ක් ගන්න ඕනේ තව. කීයද? 5ක්. දැන් මෙතනට 5ක් එකතු කරන්න. 7යි 4යි 90යි 47. එහෙනම් එන්නේ 0.9යි 0.4යි 7. හරිනේ? මං හිතන්නේ හැමෝටම හොඳට තේරෙන්න ඇති. අපි යන්නේ 20යි එක අභ්‍යාසෙට. ඔන්න අපිට 1යි 10යි අතර දශම ස්ථාන දෙකක් විතරක් තියෙන සංඛ්‍යා කීපයක් දීලා තියෙනවා ඒගොල්ලන්ගේ ලඝු ගණක සොයන්න කියලා. එහෙනම් අපි හොයාගෙන යමු ගන්න අඩි රූලයි ලඝු ගණක කොලේ හරි වගුව හරි. ඉස්සෙල්ලාම අහනවා 7.32 ලඝු ගණකේ 10 පාදේ එහෙනම් කොහොමද බලන්නේ 7.32 කොහොමද කියවන්නේ 73.2 73.2 එහෙනම් ඔන්න බලනවා 73.2 ඔන්න තිව්වා
73ට කෙලින් ඇල්ලුවා 2 86යි 45 86යි 45 කොහොමද ලියන්නේ 0.8යි 6යි 4යි 5 ඒකල් එක ලියන්නලු ආයේ මොකෙන්ද මේ දර්ශකාකාරයෙන් ලියන්නලු එහෙනම් දර්ශකාකාරය ලියමු 7.3යි 2 සමානයි 10 බල 0.8යි 6යි 4යි 5 ඊළඟට 1.05 ලඝු ගණකේ හොයන්නලු 1.05 අනිත් පැත්ත හරවන්න 1.05 ලඝු ගණකේ 1.05 10 5 10 5 212 නේ 0.2 1.2 212 212 0.02 ඒක ලියන්නලු ආයේ දර්ශකාකාරයෙන් එහෙනම් 10 බල 0.0212 ඊළඟට හොයන්නලු 9.99 ඒ කියන්නේ 99.9 මෙන්න තියෙනවා 99.9 කියන්නේ මේ කෙලවරේ තීරුව යෙදෙන්නේ 99.96 මෙතන ලියන්නේ කොහමද 0.99996 හරි අර විදිහට කියවලා ලියන්නේ අර විදිහට ඈ එහෙනම් මේක දර්ශකාකාරයෙන් ලිව්වොත් 9.99 සමානයි 10 බල 0.99996 ඊළඟට 5.8 අගට බිඳුව දාගන්න ඕනි 5.8 දීලා තියෙන්නේ අගට බිඳුව 58 බිඳුව කවුද හොයන්න ඕනි 58 බිඳුව මෙන්න තියෙනවා 58 බිඳුව මෙන්න අඩි රූල තියුවා මෙන්න තියාගත්ත අඩි රූල කෙලින් 58 බිඳුව 76.34 76.34 කොහොමද කියන්නේ 0.7634 ඒක දර්ශකාකාරයෙන් ලිව්වොත් 5.8 සමානයි 10 බල 0.7634 7634 ඊළඟට ඔන්න තව ගණන් තියෙනවා 9.2 බිඳුවේ ලඝු ගණක හොයන්නලු 92 බිඳුව මෙන්න ගත්තා 92 බිඳුව හොයන්නලු 92 බිඳුව මේකට නම් අඩුල ඕනේ නැහැ නේ 92 බිඳුව මේ තියෙන්නේ 96.38 96.38 0.96338 දර්ශකාකාරයෙන් ලිව්වොත් 9.2 සමානයි 10 බල 0.96338 ඊළඟට 3.1 අගට බිඳුවක් දාගන්න 31 බිඳුව බලන්න ඕනි 31 බිඳුව මෙන්න තියෙනවා මේ තියෙන්නේ 31 බිඳුව 49.14 මේ තියෙන බිඳුව උඩින් බලන්න ඕනි 49.14 අන්න හරිනේ එහෙනම් 10 බලයක් විතර ලිව්වොත් 3.1 සමානයි 10 බල 0.499යි 1.4 මෙතන එහෙම කියන්නේ 49.14 කියලා ඊළඟට 4 ලඝු ගණකේ හොයන්න ඕනේ 4 දශම ස්ථාන බිඳුවයි බිඳුව 40 බිඳුව කවුද බලන්න ඕනේ 40 බිඳුව මෙන්න තිව්වා 40 බිඳුව මෙන්න තිව්වා 40 බිඳුව මේ තියෙන බිඳුව 60.21 හරිනේ එහෙනම් ඒක 10 බලයක් විදිහට ලිව්වොත් 4 සමානයි 10 බල 0.6.2.1 7 හොයන්න ඕනේ දශම දාගන්න 70 බිඳුව කවුද අපිට ඕනේ 70 බිඳුව එහෙනම් ඔන්න අපි හොයනවා 70 බිඳුව මෙන්න තිව්වා 7.0 බිඳුවනේ 70 බිඳුව 84.51 8.4.51 එහෙනම් ඒක ලියනවා 7 සමානයි 10 බල 0.8.4.51 ඊළඟට 1 ඒක ලඝු ගණකෝගෙන් බලන්න ඕනද අයියෝ නේ බිඳුව එකේ ලඝු ගණක බිඳුවයිනේ නේද ඒකත් දර්ශකාකාරයෙන් ලියනවා කොහොමද 1 සමානයි 10 බල බිඳුව 1 සමානයි 10 බල බිඳුව ඊළඟට 1.01 10 1 බලන්න ඕනි 10 1 1.01 මේ තියෙන්නේ 0.43 4.3
එහෙනම් ඒක දිව්වොත් 1.01 සමානයි 10 බල 0.0004.3. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ඒ අභ්‍යාස තියෙන ගණන් හදන්න පුළුවන්. අපි අදමු 20.2 අභ්‍යාස මාලාව. ලඝු 1.254 නේද? 12 5 බලලා 4 ගන්න ඕන. 12 5 බලලා 4 ගන්න ඕන. එහෙනම් ඔන්න ලඝු ගණක වගුව 12 5 12 5 බලන්න 12 5 0.969 හරි මේක ලියන්න යන්න එපා හොඳේ ඒක කුරුටු ගන්න වෙන තිබුණා මම මෙලේසිට ලියාගත්තේ 12 5 ඊළඟට කවුද ඕනි 1.254 නේ ඔන්න 12 5 බැලුවා 12 5 තව 4ක් ගන්න එපා එහෙනම් මෙතනින් 4 අනුරූපාගය 14යි එහෙනම් මේකට තව 14ක් එකතු කරනවා 9 4යි 13න් 3 එකක් ඉතිරි 8යි 9යි එහෙනම් 0.988යි 0.988යි 3 හරිනේ ඒක ලියන්න කියනවා දර්ශක ආකාරයෙන් එහෙනම් 10 බල 0.0.988යි 3 සමානයි කවුද සංඛ්‍යාව 1.254 හරිනේ ඔන්න පළවෙනි ගාන ඊළඟට හදන්න කියනවා 3.752 ලඝු ගණකේ දැන් අපි බලන්න ඕනේ 37 5 2 37 5 බලලා 2 එහෙනම් මෙන්න 34 කෙලින් තියාගත්තා හරි 37 5 මේ තියෙන්නේ පස්වෙනි තීරුව ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ උඩට ගත්තාම පස්සේ මෙන්න 5 පස්වෙනි තීරුව දිගේ බලන්න කීයක් තියෙන්නේ 57යි 40 කීයක් තියෙන්නේ 57යි 40 එක පැත්තකින් ලියාගන්න 57යි 40 අපිට බලන්න ඕනි 2 3.75යි 2 37 5යි 2 එහෙනම් 2ට අනුරූපාගය ඔන්න ගත්තා 2යි එහෙනම් මේකට 2ක් එකතු කරාම 57යි 42 එහෙනම් එන්නේ 0.5යි 7යි 4යි 2 හරිනේ ඒක 10 දර්ශක ආකාරයෙන් ලිව්වොත් 10 බල 0.5යි 7යි 4යි 2 සමානයි 3.75යි 2 ඊළඟට තුන්වෙනි ගාන 2.8යි 3යි 7 ලඝු ගණකේ. එතකොට මම බලන්න ඕනේ 28 3 7 28 3 7 බලමු අපි 28 3 7 ඔන්න තියාගත්ත හරියටම 28ට කෙලි 28 3 උඩින් බලන්න 3 හරියටම 45යි 18යි 45යි 18යි 7ක් ගන්න ඕනේ තව 7ක් එහෙනම් 7 තීරුව බලන් ඉන්න උඩින් ඉඳලා 7 තීරුව 11යි එහෙනම් මේකට 11ක් එකතු කරන්න ඕනේ එහෙනම් 9යි 2යි 45යි 29 එහෙනම් එන්නේ 0.4යි 5යි 2යි 9 10 බලයක් විතර ලියුවා 10 බල 0.4යි 5යි 2යි 9 සමානයි 2.8යි 3යි 7 හරිනේ ඊළඟ ගාන ලඝු 8.0.3යි 2 ලඝු ගණක. එතකොට මම බලන්න ඕනි 83 2 ඔන්න තියාගත්තා මම 83 3 එන්නේ මේ තීරුව දිගේ මේ තියෙන 3 තීරුව 90යි 47 ඔන්න මම උඩින් ලියා ගන්නවා 90යි 47 කියලා 90යි 47 කියලා උඩින් ලියාගත්තා. එතකොට මම බලන්න ඕනි දෙකක් ගන්න ඕනේ තව තුන්වෙනි දශම ස්ථානේ වෙන්නේ 2 තුන්වෙනි දශම ස්ථානේ වෙන්නේ 2 නම් ඔන්න දෙවෙනි තීරුව යටතේ බලනවා ඈ දෙවෙනි තීරුවට බලනවා 1යි එහෙනම් මේකට එක එකක් කරාම 90යි 48 90යි 48 0.9යි 0.4යි 8 මේක දර්ශක ආකාරයෙන් ලිව්වම 10 බල 0.9යි 0.4යි 8 සමානයි 8.0.3යි 2 හරිනේ ඊළඟට 9.9යි 9යි 8
99 98 99 99 යටම 99 අටවෙනි පේලිය දිගේ බලන් යන්න පල්ලෙහාට මේ තියෙන අටවෙනි පේලිය 99 9 බලන්න ඉස්සෙල්ලම 99 9 99 9 99 9 මේ 9 වෙනි පේලිය 9යි 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 6 99යි 96 එහෙනම් ඒක ලියා ගන්න මෙහෙන් 99යි 96 දැන් බලන්න ඕනි තව 8ක් නේ 8ක් එහෙනම් මධ්‍යනාන්තර තීරුව 8 8 දිගේ පල්ලෙහාට බලාගෙන ඉන්න ඕන ඔහම 3යි නේ එහෙනම් 3යි එහෙනම් එන්නේ 99යි 99 එහෙනම් කොහමද එන්නේ 0.9යි 9යි 9යි 9 ඒක ලිව්වොත් 10 බල 0.9යි 9 සමානයි 9.9.8 ඊළඟට අවසාන ගාන 7.543 ලඝු ගණකය. එහෙනම් 75 4 3 75 4 4 බලාගන්න 87යි 74 87යි 74 අපිට ඕනි 3ක් තව 75 නේ 75 4 3 75 4 3 75 ආවේ 75 4 ආවේ 87 74 තව 3ක් ගමු. එහෙනම් 3 තීරුව දිගේ බලාගෙන ඉන්න. දෙකක් ගන්න ඕනේ. එහෙනම් මේකට දෙකක් එකතු කරන්න. 6යි 7යි 87යි 70යි 0.8යි 7යි 7යි 6 හරිනේ. එන එක දර්ශකාකාරයෙන් ලිව්වොත් 10 බල 0.8යි 7යි 7යි 6 සමානයි 7.5යි 4යි 3 ඔන්න ඔය විදිහට තමයි ඒ ගණන් හැදෙන්න ඕන.